නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ පියනිවස යොවුන්ගම හල්කඳවිලෙහි පදිංචි අගෝස්තු මාසයේ 22 වන දිනට 69 වන ජන්මදිනයේ යෙදුණු පින්වත් එස්.ඩී. සිරිල් සේන පියාණන්ට සහ පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන උතුම් අරමුණින් යුක්තව පින්වත් තේක්ෂණී නිසාදරා විජේසිංහ කියන දියණිය විසිනුයි අද ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේදීත් අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු ඒ උතුම් සංගරුවනේ අසිරිමත් ප්‍රවෘත්ති අපි ඉගෙන ගන්නවා. ඇත්තෙම පින්වතුනි, මේ ශ්‍රාවක මහා සංඝරත්නයේ ඒ ජීවිතවල තිබුණේ හරිම අසිරිමත් පුදුම සහගත, ඊළඟට අපිට සිත් පහන් කරගෙන සිතේ ප්‍රසාදයෙන් යුක්තව සිහි කරන්න පුළුවන් සිදුවීම්. දැන් බලන්න, මෙහි 37 වෙනි කතා පුවත විදිහට යෙදෙනවා සංඝසරණ කියන ග්‍රන්ථයේ පධානීය තෙරවත. පධානීය කියන තෙරුන් වහන්සේගේ පුවත. මේ පධානීය කියන තෙරුන් වහන්සේ වැඩ වාසය කළේ සිතුල්පව්වේ. දැන් අද ගියත් අපිට සිතුල්පව්වේ මහා සංගරුවන වැඩ හිටපු ඒ සේනාසන ආදී දැක බලා ගන්න පුළුවන් නේ. ඉතින් કોઈ සිතුල්පව් ආදී ඒ සෙනසුන් ගත්තහම පින්වතුනේ, රහතන් වහන්සේලා මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා බොහෝසේ වැඩ හිටපු පුණ්‍ය භූමි. ඒ නිසා මේ ලංකා භූමිය අපිට ඒ ප්‍රදේශ ගැන කියනකොට නිකන් සිත් පහදවාගෙන වන්දනා කරත් සිහි කරත් බොහෝ පින් රැස් වෙනවා. මේ සිතුල්පව්වේ තමයි මේ තෙරුන් වහන්සේ වැඩ වාසය කළේ. නම පධානීය. රාත්‍රී මුළුල්ලේ භාවනා කොට වැඩ සිටිසේක. උන්වහන්සේ නිදි වර්ජනය කොට භාවනා කරන්න පටන් ගත්ත කෙනෙක්. නින්ද කියන එක බැහැර කරලා එක දිගට භාවනා කරන්න පටන් ගත්තා. ඉක්බිති ඔවුන් වහන්සේට බඩරුජාවෙක් පහළ. සාමාන්‍යයෙන් කයට නින්ද කියන එක ලැබුණේ නැත්තම් හරි හැටියට මේ ශරීරේ ලෙඩ වෙනවනේ. ඉතින් මේ තෙරුන් වහන්සේ වීරිය බලවත්කම නිසා රාත්‍රියේ නොනිදා භාවනා කරාට කයට හැදුනා වාතරුදාවක්. මේ වාතරුදාවේ හේතුවෙන් ඒක මුලින්ම හටගත්තේ බඩරුජාවක් විදිහටයි. තෙරුන් වහන්සේට රුජාව ඉවසන්ට නොපොහොසත්ව ඈත් මෑත් බලා පෙරලෙන්නට වන්සේක. දැන් මේ තෙරුන් වහන්සේට බඩේ අමාරුව ආවට පස්සේ වාඩි වෙලා ඉන්න බැරුව ගියා. හරි අමාරුයි. ඒ අපහසුතාවයේ හේතුවෙන් බිම පෙරළුණා. පෙරලිලා මේ අතටත් පෙරලෙන්න පටන් ගන්න තියෙනවා. මේක උහුලන්න අමාරුවෙන්. එතකොට සිඟා වළඳන එක් තෙර කෙනෙකුන් වහන්සේ "ඇවැත්නි භික්ෂූහු නම් ඉවසන්නාහු වෙද්දැයි" වදාළසේක. ඔතනින් වැඩම කළා එක භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේට පේනවා මේ තෙරුන් වහන්සේ මේ අත බිම පෙරළමින් ඉන්නවා වේදනාවකින්. එතකොට මේ සාමාන්‍ය ස්වභාවයනේ මේ තව කෙනෙකුගේ වේදනාව තවත් කෙනෙකුට මේ නොයෙක් විදිහට අර්ථ ගන්නවන්න පුළුවන්. දැන් අපි හිතමු තව කාට හරි ඔළුවේ කැක්කුමක් හැදුනොත් අපි ඒ කෙනාට කියනවා ඔළුවේ කැක්කුමක් නේ, ඕක ඉවසන්න කියනවා. තව කෙනෙකුට බඩේ අමාරුයි කියලා කිව්වොත් එහෙම අපි කියනවා බඩේ අමාරුවනේ, ඉතින් බඩේ අමාරු කියන පොඩි එකක් නේ, ඕක ගණන් ගන්න එපා කියනවා.
බාහිර කෙනෙකුට එහෙම හැදුනහම අපි කියනවනේ. නමුත් අපි හිතමු අපිටම ඔළුවේ කැක්කුමක් හැදුනා, අපිටම බඩේ අමාරුවක් හැදුනා කියලා. ඒතර වේදනාවේ තරම කවුද දන්නේ? Taman දන්නේ. ඒක බාහිර කෙනෙකුට තේරෙන්නේ නැහැ. සමහරවිට අපි බඩේ අමාරුවකින් ඉවසන්න බැරුව අපි තව කෙනෙකුට කියනවා මට බඩ රිදෙනවා. එතකොට ඒ අය කියනවා බඩේ අමාරුවක් නේ ඉතින්. පොඩ්ඩක් ඉවසන්න. නමුත් අමාරුවේ තරම Taman දන්නේ. ඉතින් ඕන් ඔය වගේ එකක් තමයි මෙතන උනේ. අර තෙරුන් වහන්සේ උහුල ගන්න බැරි බඩේ අමාරුවකින් මේ යත මේ පෙරලෙන්නේ. අර පිණ්ඩපාතේ වඩින භික්ෂුව කිව්වා ආශ්මුතුනි භික්ෂූන් ඉවසන අය නේද? පෙරලෙන්නේ නැතුව ඉවසුවා නම් නරකද කියලා ඇහුවා. මේ වචනෙට පදහානිය කියන තෙරුන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. මේ සිහිපත් කරේ ධර්මයේ නේද කියලා මතක් වුණා. මොකද බුදුරජාණන් වහන්සේ ඉවසන්ට ඕන දේවල් වදාලා. ඒ ඉවසන්ට ඕන දේවල් වදාරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා uppannānaṁ kāyikānaṁ වේදනානං. මේ කයේ හටගන්නවාද යම් වේදනා. තිබ්බානං තියුණු වේදනා. කරානං හරි කටුක වේදනා. ඉවසන්ට අමාරු තරම් වේදනා. පාන හරානං කොටින්ම ප්‍රාණය නිරුද්ධ වෙන තරම් බල සම්පන්න වේදනා පවා අදිවාසික ජාතිකෝ හෝති. භික්ෂුව ඉවසන්නේය කියලා. ඒ ධර්මය මේ මතක් කළේ ධර්මයේ නේද කියලා සිහිපත් වෙනකොට අර පදහණිය තෙරුන් වහන්සේ අර භික්ෂුවගේ වචනෙට කිපුන්නේ. කිව්වා යහපති ස්වාමීනි. එහෙම කියලා අර මහත් වූ වේදනාව බලවත් වීරියෙන් නිශ්චලව ඉවසුවා. බිම පෙරලෙන්න තරම් උහුලන්න අමාරු වේදනාව ධර්මයේ සිහි කරලා ඇති කරගත්ත වීරී බලයෙන් නිශ්චල විවසුවා. ඒ ඉවසනකොට එතනම ඉඳලා තියෙනවා පින්වතුනි මේ වචන කියපු භික්ෂුවත්. ඒ මහත් වේදනාව කොච්චර බල සම්පන්නද කියන්නේ රුජාව පැහැර නාභිය පටන් ලය දක්වා පැලිය. ඒ කිපිච්චි වාතයට මේ කුස පිපුරුවා. ඒ කුස පුපුරන්නේ මේ පපුවේ ඉඳලා නාභිය දක්වා. මේ බඩ පිපුරුවා. ඉතින් උන්වහන්සේට තිබිලා තියෙන එහෙම මහා බල සම්පන්න වේදනාවක්. හැබැයි මේ වේදනාව වුණත් ධර්මයේ සිහි කරමින් ඉවසුවා. ඉක්බිති තෙරුන් වහන්සේ ඒ සහ මහත් වේදනාව ඉවසා විදර්ශනා වඩා ඒ ක්ෂණයෙහිම අනාගාමීව පිරිනොම් පෑසේක. උන්වහන්සේ මේ මොහොතේම අනාගාමී ඵලය දක්වා ජීවිතේ දියුණු කළා. ඒ දියුණු කරලා තමයි උන්වහන්සේ කාලක්‍රියා කළේ. ඉතින් මෙසේ රුජාවෙන් බඩපැලී ගිය කල්හි සියලඟ පුරා පවත්නා වේදනා ඉවසා තමන් වහන්සේගේ පිරිසිදු සීලයේ මුල් කොටගෙන විදර්ශනා වඩා එකෙනෙහිම මාර්ග ඵලයෝ සාක්ෂාත් කළ මවුන් වහන්සේ ආදී කොට ඇති සුපිලිපන් වූ සගරුවන් සරණ යමි සංඝ සරණ යා යුතුය. ඕංගොම සිහි කරන්න කියනවා. පදානීය තෙරුන් වහන්සේ ගැනත් සිහි කර කර සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කියනවා. තමන්ගේ ජීවිතේ ගුණධර්ම වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් එච්චර කැපවෙච්චි එච්චර වීරිය කරපු පිරිස අසිරිමත් වූ ඉවසීමකින් යුක්ත පිරිස ඉවසන්ට බැරි තැනදී පවා ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය ශ්‍රේෂ්ඨයි ධර්මය උතුම් කියලා හිතා ඒ අසීරු අවස්ථාවෙත් ඉවසපු පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය. පින්වතුනි මේ ශ්‍රාවක මහා සංඝරුවනේ මේ පිළිවෙත් අපි ශ්‍රවණය කරනකොට අපි ඉගෙන ගන්නකොට අපිට තේරෙන දෙයක් ඒ උත්තමයන් වහන්සේලා කරපු එක අපිට එහෙම එකපාර මේ හිතුවාට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට මහා පින්බලයක් ඕන. මහා ශක්තියක් ඕන. මහා පුරුෂ පරාක්‍රමයක් ඕන. එහෙම නැතුව මේක කරන්න බෑ. අපි එතකොට හැමතිස්සෙම කළ යුත්තේ හිත පහදව ගන්න එක. ඒ මහා පින් තිබුණු උතුමන් කෙරෙහි හිත පහදවනවා. ඒ බල සම්පන්න වීරියවන්තයෝ ගැන හිත පහදවනවා. ඒ පුරුෂ පරාක්‍රමයෙන් යුක්ත මහ පුරුෂයෝ ගැන අපි හිත පහදවනවා. ඒ නිසා හොඳට හිත පහදවගෙන සිහි කරන්න ඕන අපේ ජීවිතේ සංඝං සරණං ගච්ඡාමි කියන වෙලාවල් වල
අපි මතක් කරගන්න ඕන පදහානීය තෙරුන්ගේ පුවත. ඊළඟට අපි අහලා තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියකුත්. ඒ සිදුවීම සංඝසරණ පොතේ මෙහෙමයි වර්ණනා කෙරෙන්නේ. සූවිසි දහස් තෙරුන් වත සිතුල්පව්වේ 12000ක් භික්ෂූන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළා. මේ ලංකා භූමියේ සිතුල්පව් විහාරේ මේ සිද්ධිය වෙනකොට භික්ෂූන් හිටියා 12000ක්. එසේම තිස්ස මහා විහාරයේද 12000ක් භික්ෂූන් වහන්සේලා වැඩ වසනාසේක. තිස් මහා වෙහෙර කියලා කියන්නේ මේ පැරණි ග්‍රන්ථයන් තුල තිස් මහා වෙහෙර කියලා සඳහන් වෙන්නේ සේරුවාවිල මංගල මහා සෑරජානන් වහන්සේට කියපු නමක් තමයි තිස් මහා වෙහෙර. එතකොට සේරුවාවිල පැත්තේ සිට මේ කියන්නේ සිතුල්පව්ව පැත්තට වෙන්න. එතකොට එක පැත්තක හිටියා 12000ක්, අනෙක් පැත්තේ හිටියා 12000ක්. බැමිණිටියා සායෙහි විහාර දෙක්කි 3 අවුරුද්දක් රැස්කොට තුබූ වී එක රැයකින් මහමීයෝ කා තැබූහ. මේක විගතුනේ මේ සිද්ධ වෙච්චි මහා පුදුමම සහගත සිදුවීමක්. සිතුල්පව් විහාරෙයි තිස් මහා වෙහෙරෙයි 12000ක් වූ මහා සංගරුවනට මේ ප්‍රයෝජන පිණිස ගබඩාවල රැස් කරලා තිබුණු වී මීයෝ විසින් එක රැයකින් විනාශ කළා කියනවා. ඉතින් මේක මේ අමනුස්ස බලපෑමක් වගේ නිසා සිද්ධ වෙච්ච එකක් බවයි තේරෙන්නේ. මොකද මේ සාමාන්‍ය තිරිසන් සත්තුන්ට කරන්න බැරි වැඩ. එක රැයක් ඇතුළත අර මහත් වූ භික්ෂු සංඝයාට ප්‍රයෝජනවත් වෙන සියලු ධාන්‍ය මීයෝ විසින් විනාශ කළා. ඉක්බිති සිතුල්පව්වේ භික්ෂූන් වහන්සේ තිස් මහා වෙහෙරට ගොස් එහි ආහාර වළඳා වසම්හ කියලා විහාරයෙන් නික්මුණා. දැන් තිස්ස මහා විහාරයේ හිටපු භික්ෂූන් වහන්සේලාට වෙච්චි සිදුවීම සිතුල්පව්වේ භික්ෂූන් දන්නේ නැහැ. සිතුල්පව්වේ භික්ෂූන්ට වෙච්ච සිදුවීම තිස්ස මහා විහාරයේ භික්ෂූන් දන්නේ නැහැ. එතකොට දෙගොල්ලෝ කල්පනා කළා අපි ඒ විහාරවලට ගිහිල්ලා සුවසේ වාසය කරමු කියලා. දෙපාර්ශ්වයේම භික්ෂූන් නික්මුණා. මේ නික්මන්නේ සුළුපටු පිරිසක් නෙවෙයි 12000ක්. මේ 12000ක් වූ මහා සංගරුවන එක පැත්තකින් පැමිණෙනකොට අනික් පැත්තේ 12000ක් වූ මහා සංගරුවන තවත් තැනකින් පැමිණුණා. මේ 24000ක් මහා සංඝරත්නය යම් තැනකදී හමු වුණා. ඒ හමු වුණාම ඒ හම්බෙච්ච තැනට කියනවා පින්වතුනි ගම්බිහිර කන්දර කියන නදී තීරය. ගම්බිහිර කන්දර කියන නදී තොටේදී උන්වහන්සේලා රැස් වෙලා සිදුවීම් දෙක දැනගත්තා. අපට අනුභව කරන්න තිබුණු ආහාරත් නැතුව ගියා. ඔබට අනුභව කරන්න තිබුණු ආහාරත් නැතුව ගියා කියලා. ඒ දැනගත්තාට පස්සේ තෙරුන් වහන්සේලා කල්පනා කළා දැන් ඉතින් මොනවා කරන්නටද? මෙතරම් වූ මහා සංගරුවනට දම්පෙන් වළඳවන්නට හැකියාවක් දැන් මේ අහිංසක ජනයාට ඇත්තෙත් නැහැ. ඒ නිසා ආශ්මතුනි අපි කළ යුතු වඩාත්ම වටිනා දේ තමයි වීරිය වැඩිම. ඒ නිසා අපි සියලු දෙනා වහන්සේ දැන් එක්ව වීරිය වඩමු කියලා 24000ක් වූ මහා සංඝරත්නය ඒ ගම්බීර කන්දර කියන නදී තීරයේ යම් වනපියසක් තිබුණා. ඒ වනපියසට වෙන්න පින්වතුනේ ඒ තැන වාඩි වෙලා වීරිය කළා. 24000ක් මහා සංඝයා එසේ වීරිය වඩනකොට උන්වහන්සේලාගේ ඉලක්කය උනේ එකම එකක්. උන්වහන්සේලාගේ ඉලක්කය උනේ මේ දුක් විඳින සංසාර ගමනින් එතරටම යන්න ඕන කියන ඉලක්කය විතරයි. ඇයි මේ සාංශාරික ගමනේ යනකොට නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන බව උන්වහන්සේලා ධර්මයේ තුලින් ඉගෙනගෙන තිබුණා. මේ බැමිණිටියා සාය කියන මහා වසංගතය ආපු කාලේ. එතකොට වසංගතයේ මැද්දට මැදි වෙලාත් උන්වහන්සේලා සිහි කළේ ධර්මය. දැන් මේ කාලවකවානුව වෙනකොට අපේ ජීවිතවලටත්
අනපේක්ෂිත වූ ව්‍යසනයකට මුහුණ දෙන්න වෙලා නැද්ද? මෙහෙම ව්‍යසන පින්වතුනේ මේ සාංශාරික ගමනේ උරුමයි. ඒ නිසා සංසාර ගමනේ මෙහිම කරදර කංකටොළු දුක් පීඩා එනකොට සද්ධර්මයේ ඉගෙනගත්ත ධර්මයේ තුලින් නුවණ ඇති කරගත්ත ශ්‍රාවකයා ධර්මයමයි සිහි කරන්නේ. අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සාංශාරික ගමනේ ඉපදෙමින් මැරෙමින් යනකොට ප්‍රිය මනාප දේ අහිමි වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්, අප්‍රිය අමනාප දේට මුහුණ දෙන්න වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒවාට මුහුණ දෙනකොට සංසාරය ගැනමයි කලකිරෙන්න තියෙන්නේ. අර තෙරුන් වහන්සේලා 24000ම සංසාරය ගැනම කලකිරුණා. සංසාර දුකින් නිදහස් වන්නෙමු කියා වීරිය කළා. පින්වතුනි ආශ්චර්යයි, පුදුම සහගතයි මේ ලංකා භූමියේදී එකම දවසක 24000ක් මහා සංඝරත්නය උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා. 24000ක් වූ මේ මහා සංඝරත්නයම රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ රහතන් වහන්සේලා අරහත්ත්වේ පසක් කළා විතරයි අදිෂ්ඨාන කළා. අපි මෙහිම පිරිනුවම් පානවා කියලා. ඒ අරහත්ත්වයට පත්වෙච්ච උත්තමයෝ එහිම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවින් පිරිනුවම් පාවතාලා. උන්වහන්සේලාගේ ඒ උතුම් ශ්‍රී ශරීර එහිම දිරාපත් වුණා. පසු කාලයක මේ බැමිණිටියා සාය අවසන් වුණාට පස්සේ දෙවිවරු එකතු වෙලා ඒ තෙරුන් වහන්සේලාගේ උතුම් ධාතුන් වහන්සේලා රැස් කළා. ධාතුන් වහන්සේලා රැස්කොට මහා දෑගබක් කෙරෙව්වා දෙව් මිනිසුන්ට වන්දනා කර කර පින්පුරා ගැනීම පිණිස. ඇත්තේ මේ බඳු මහා වීරියවන්තයෝ, ඒ බඳු පුදුම සහගත වීරිය බලයක් තිබුණු උත්තමයෝ ඒ උතුමන්ගේ ගුණකඳ සිහි කර කර වඳිනවා නම් ජීවිතයට උදාර පිනක් රැස් වෙනවාමයි. මෙසේ මහවලට වැද ඒ තැන්හි වැඩහිඳ විදර්ශනා වඩා ලෞතුරා දහම් පසක් කළ නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා වූ මේ වහන්සේ වරුන්දා ආදී කොට ඇති සුපිලිපන් වූ සංගරුවන් සරණ යමි. සංඝ සරණ යා යුතු. එතකොට සංඝං සරණං ගච්ඡාමි කියද්දී ඔය සිද්ධියත් සිහි කර ගන්න ඕන. බැමිණිටියා සාය කියන මහා ව්‍යසනයේ තිබ්බ කාලේ සිද්ධ වෙච්චි මේ අතිශය අద్භූත වූ සිදුවීම 24000ක් වූ සංගරුවන බලවත් වීරිය කොට එකම දවසේ අරහත්ත්වයට පැමිණ එකම දවසකද පිරිනුවම් පාපුවත. ඒ නිසා ඒ සිදුවීමත් හොඳට මතක තියාගන්න. 39 වෙනි ප්‍රවෘත්තිය කියවෙන්නේ මෙහෙම. 30 දෙනෙකුන්ගේ වත. මේ 30 දෙනෙකුන් වහන්සේගේ වත ඒකත් ලංකාවේ සිද්ධ වෙච්ච එකක් කැලණියේ. මේ කැලණිපුරේ තමයි මේක උනේ. 30 දෙනෙකුන් වහන්සේ කැලණියේහි මහදයාගැබ් වහන්සේ වැඳ වල්මගින් ගොස් මහමගට බස්නාසේක්. කැලණියේ මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනා කරන්නට භික්ෂුන් වහන්සේලා 30 දෙනෙක් වැඩම කළා. සෑරජාණන් වහන්සේ වන්දනා කරලා ඒක කැලෑ පාරකින් වැඩම කළා මහා මාර්ගෙට. ඒ මහා මාර්ගෙට වැඩම කරනකොටම දකින්ට ලැබුණා අතරමඟදී එක හේනක කර්මාන්ත කටයුතු සිද්ධ කරලා දරමිටියක් හිස තබාගෙන එන්නා වූ එක මනුස්සයෙක්. මේ මනුස්සයාගේ ස්වභාවය මෙහෙමයි කියනවා. ඔහු ඇඟද හිනකඩද දැල්ලෙන්ම රැඳින. බලන්න උන්ට දැලි කණුවක්සේ වැටහෙයි. මේ පුද්ගලයා දැවිච්චි හේනකින් තමයි දර කඩාගෙන තියෙන්නේ. දැන් මේ දරමිටියක් උස්සගෙන මේ යන්නේ නිවසට. ඒකෝට දැවිච්චි හේනක අර හැම කෝටුවකම දැලි තැවරිලා තියෙනවානේ. මේ දැලි තැවරිච්ච නිසා මේ මිනිසයා අල්ලන තැන දැලි තැවරුණා. යම් කෝටුවක් ඇඟේ ගෑවුණා නම් එතනත් දැලි ගෑවුණා.
ඊළඟට මේ දරකෝටු කපන ගමන් දාඩිය දානකොට දාඩිය පිහිනවා. දාඩිය පිහිනකොට ඇඟ පුරා දැලි ගෑවෙනවා. අවසානයේ මේ දර කපාගෙන අවසන් වෙනකොට මිනිස්සයා සම්පූර්ණයෙන්ම දැලි පාටයි. හරියට දෙවිච්ච කණුවක් වගේ මේ පුද්ගලයා පාරේ එනවා. තමන්ගේ ඇඳුම් වලත් දැලි ගාගෙන, මූණෙත් දැලි ගාගෙන, දැලි තැවරිච්චි දරකෝටු ටිකක් මිටියක් බැඳගෙන ඒකත් අරගෙන පාරේ එනවා. එතකොට මේක දැක්කා අර 30 දෙනෙක් වූ භික්ෂුන් වහන්සේලා, මේ තරුණ භික්ෂුන් වහන්සේලා ටිකක් හිටියේ. මේ තරුණ භික්ෂුන් වහන්සේලා බොහොම හිතවත්. ඒ හිතවත්කමට එකිනෙකා විහිළු කරගන්න පටන් ගත්තා. අර දැලිගාගත්ත කැත මිනිස්සයා එනවා දකින්නකොට එක භික්ෂුන් වහන්සේ නමක් අනිත් කෙනෙකුට කිව්වා, ආන්නාශිමතුනි ඔබගේ තාත්තා එනවා කිව්වා. එතකොට මේ විහිළුවකට ගත්ත අර මිනිස්සයාව. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා කිව්වා, මේ නෑ මගේ තාත්තා නෙවෙයි, ඔයගේ සහෝදරයනේ. ඔන්න ඔහොම කිය මෙතන නිකන් හාස්‍යයෙන් මේ විහිළුවෙන් භික්ෂුන් වහන්සේලා හිනහ වෙන්න පටන් ගත්තා. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා, මේ මිනිස්සයෝ ඔහොම නවතින්න අපේ මේ ස්වාමීන් වහන්සේලාට ඔබ ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, මේ ස්වාමීන් වහන්සේලාගේ කවුද ඔබ කියලා ඇහුවා. එතකොට මේ මිනිස්සයා නැවතුණා. බොහෝම කලකිරීමෙන් මේ තෙරුන් වහන්සේලා ළඟට පැමිණියා. පැමිණලා කිව්වා, ස්වාමීනි මට ඔබ වහන්සේලාට කතා කරන්න ඕන. සුළු මොහොතක් වැඩ ඉන්න. ඉතින් තෙරුන් වහන්සේලා වැඩ හිටියා. එතකොට මේ මිනිස්සයා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේලා මන් දිහා බලලා නේද මේ හිනහ වෙන්නේ? ස්වාමීනි ඔබ වහන්සේලා හිතාගෙන ඉන්නේ ඔපමණකින් ශාසනයේ කටයුතු නිමවා මුදුන්පත්ව ඉන්නවා කියලාද? දැන් මේ මිනිස්සයා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේලා හිතාගෙන ඉන්නේ ඔපමණකින්, ඔය සිවුර පොරවගත්ත පමණකින් ඔබ වහන්සේලා ශාසනය තුල මහා ඉහළට ගියපු අය කියලාද හිතාගෙන ඉන්නේ? ස්වාමීනි මම ඔබ වහන්සේලාගෙන් අහන්න කැමති, ඔබ වහන්සේලා මේ මහා බුද්ධ ශාසනය පැවිදි වෙලා මහා එ르දි ඇතුවද මේ ඉන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා, නෑ පින්වත අපිට එහෙම එ르දියක් නෑ. අපි තාම සාමාන්‍ය භික්ෂුන් කිව්වා. ස්වාමීනි එහෙමනම් දැනගන්න. මම මීට පෙර පැවිදිලා හිටපු කෙනෙක්. පැවිදිලා හිටපු භික්ෂුවක් විදිහට, හිත දියුණු කරපු භික්ෂුවක් විදිහට මං කාලයක් වාසය කළා. හොඳ සමාධියක්, චිත්ත ඒකාග්‍රතාවයක් තිබ්බ කෙනෙක් විදිහට මං වාසය කළා. මට ඒ නිසා ඔබ වහන්සේලා දකින්නකොට කියන්න පුළුවන් ඔබ වහන්සේලාගේ හිතේ කිසිම එකඟ බවක් නැහැ. ඒ නිසා තමයි ඔබ වහන්සේලා ඔය විහිළු තහලුවෙන් සන්තෝෂ වෙවි වාසය කරන්නේ. ඔබ වහන්සේලාට ආධ්‍යාත්මය තුළ උපදවාගත්ත සැනසෙල්ලක් ජීවිතේ නැහැ. හැබැයි ස්වාමීනි මං හොඳට සමාධිය තිබ්බ කෙනෙක්. මං වූ කලී මේ බුදුසසුනේ මහා එ르දි ඇතුව, මහා ආනුභාව ඇතුව අහස පොළොව කොට පියමි, පොළොව අහස කොට පියමි. මට මේ අහස පොළොව කරන්න පුළුවන් කියනවා, පොළොව අහස කරන්න පුළුවන් කියනවා ඒ කාලේ. ඒ කියන්නේ එ르දිමේ හැකියාවක් තිබුණා, පුදුම සහගත. අහස පොළොව කරනවා, පොළොව අහස කරනවා කියන එකේ අදහස මොකද්ද? එ르දිමතුන්ට පුළුවන් පින්වතුනේ මේ අහසේ Tamanට කැමති විදිහට සිතුසි පක්ෂියෙකුසේ පාවී යන්න. ඒක මේ උපදවාගත්ත එ르දි ශක්තියේ එක හැකියාවක්. ඊළඟට උන්වහන්සේලාට පුළුවන් මේ පොළොවේ හරියක වතුරක කිමිදෙනවා වගේ, එහෙම නැත්නම් අවකාශයේ යනවා වගේ ගිලෙන්න මේ කඳු පර්වත බිත්ති ඕන එකක් අතරින් හැප්පෙන්නේ නැතුව ගමන් කරන්න. ඉතින් මේක එ르දිමේ හැකියාව. අපි බොහෝ දේශනා ඇතුලේ එ르දි ගැන කතා කරනකොට මේවා ඉගෙනගෙනත් තියෙන දේවල්. දුරතෙන් ලංකොට පෙන්වන්නත්, ලංතෙන් දුරුකොට පෙන්වන්නත් හැකි වූ යෙමි. ලක්ෂයක් පමණ සක්වලද ඇසිල්ලකින් මාගේ දිව ඇසින් බලන්නට පොහොසත්මි. මට ඒ කාලේ මේ
කොළ මගේ දිවසින් මොහොතකින් දකින්න හැකියාව තිබුණා. මම ඉරහඳ පවා අල්ලපු කෙනෙක්. දැන් බලන්න ස්වාමීනි මගේ අත් දෙක කියලා මෙහෙම අත් දෙක දික් කළා. ඒ අත් දෙක හරියට දැලි තැවරිලා ඊළඟට අර මහන්සි වෙලා කරගට ඇවිල්ලා මේ මහා විරූපී වෙච්ච අත් දෙකක්. ඒ විරූපී අත් දෙක පෙන්නලා කියනවා බලන්න ස්වාමීනි මේ අත් දෙක. මේ අත් දෙකෙන් ඉර මණ්ඩල ස්පර්ශ කරලා තියෙනවා. මේ අත් දෙකෙන් සඳ මණ්ඩල ස්පර්ශ කරලා තියෙනවා. මට එහෙම එරිදී තිබුණා. මහා එරිදී ඇතුව මහා ආනුභාව ඇතුව මං වාසය කළත් මාගේ ප්‍රමාදය නිසා ඒ සියල්ල නැසී ගියා. ඒ නිසා ඔබ වහන්සේලා ප්‍රමාද වෙන්න එපා. ඔපමණකින් ශාසනීය කටයුතු නිමා කරගත්තා කියලා හිතන්න එපා. මේ හීන වූ නීච වූ කාමයට ආයමත් වතාවක් ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒ හින්දා ඔබ වහන්සේලා ප්‍රමාද වෙන්න එපා කියලා සංවේගය ඇති කළා. සංවේගයක් ඇති කළා. ඔබ වහන්සේලා උපමනකින් සෑහීමකට පත් වෙනවා නම් ඒක ගැලපෙන්නේ නැත කියලා. ඉතින් එහෙම සංවේගයට පත් කරාම මේ තෙරුන් වහන්සේලා මෙහෙම කල්පනා කළා ඇත්තටම අපි ප්‍රමාද වුණොත් ඒ ප්‍රමාද වීමේ දෝෂය අපිට දැන් S50 අපිටම පේන්න තියෙනවා. අපිට වඩා ගොඩාක් ජීවිතේ දියුණු කරගෙන හිටපු කෙනෙක් තමයි මේ ප්‍රමාද වෙලා අන්තිමේ දරු පවුල් නඩත්තු කරන ඒ උදෙසා වෙහෙසෙන ඒ සඳහා කර්මාන්ත කටයුතු කරන කෙනෙක් බවට පත් වෙලා දැන් සම්බුද්ධ ශාසනය පැවිදි වුණාට පස්සේ වෙහෙසෙනවා යමකට. ඒ වෙහෙසෙන්නේ කුමකටද? ඒ වෙහෙසෙන්නේ ශාසනයේ ප්‍රතිඵල ලබා ගන්නට. ගොඩාක් මහන්සි වෙනවා. ඒ මහන්සිය නිවන් මඟ උදෙසා. ගොඩාක් කැප වෙනවා. ඒ කැපවීම ගුණධර්ම දියුණු කර ගැනීම උදෙසා. ගත වෙනවාද යම් කාලයක් පැවිද්ද තුල ඒ පැවිද්ද තුල ගත වෙන කාලේ ජීවිතේ සීලෙන් වැඩෙනවා. ධර්මයේ ඉගෙන ගන්නත් ධර්මයේ පුරුදු කර ගන්නටත් විවේකී ලැබෙනවා. මේ ඔක්කොම තියෙනවානේ පැවිද්ද ඇතුලේ. හැබැයි පැවිද්දෙන් ගිලිහිලා වැටිලා ගිහි භාවයට පත් වෙච්ච කෙනාට ඒවාට අවධානය යොමු කරන්න බැරි වෙලා දැන් අඹුවක් ඉන්නවා අඹුව පෝෂණය කරන්න ඕන. දරුවෝ ඉන්නවා දරුවෝ පෝෂණය කරන්න ඕන. නොයි කටයුතු යදනවා ඒ කටයුතු වලට අත ගහන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ඒක අවස්ථාවක පිංගුතුනේ කෝසලේ මහා වනයේ වැඩ හිටියා. ඉතින් මේ පැවිද්දක තියෙන සැපේ ගැන හොඳට තේරෙනවා මේ සිද්ධියෙන්. ඔය මහ වනාන්තරේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට එක වයසක බමුණෙක් මේ වනාන්තරයට පැමිණුණා හරක් හොයාගෙන. ඒ බමුණාට අයිති හරක් ලනු කඩාගෙන පැනලා ගියා. ඒ පැනලා ගියාට පස්සේ දැන් මේ හරක් ටික හොයාගන්න ඉපේ. හරක් ටික හොයාගෙන මේ මිනිස්සයා වනයක් ගානේ යනවා මේ හරක් කොහෙ ගියාද කියලා. ඒ අතරේ තමයි ওই කෝසලේ වනාන්තරයට ආවේ. ඒ වනාන්තරයට එනකොට බුදුරජාණන් වහන්සේ පළඟක් බැඳගෙන රුක් සෙවණක වාඩි වෙලා ඉන්නවා. හරියට මේ ඝන වනාන්තරය ඇතුලේ රන් පිළිමයක් තිබ්බා වගේ. දැක්ක ගමන් හිත පැහැදුනා. හිතේ තිබුණාද යම්තාක් ගින්දර ඒ ගින්දර ඔක්කොම නිවි ගියා. මේ බමුණා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන දැන් භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් වැඩ හිටියේ. වැඩ හිටපු තැන මේ බමුණත් වාඩි වුණා. වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේ දිහාම බලාගෙන හිටියා. දැන් ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ දෙස බලාගෙන ඉදිද්දී තියෙන සැනසෙල්ල ගැන හිතා ගන්න පුළුවන් පින්වතුනි. අපි සමහරලාට අපේ හිතට පීඩා සංతాප ආපුවම අපි පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා පිළිම වහන්සේ දිහා බලාගෙන ඉන්නේ නැද්ද හිත නිවෙනකන්? පිළිම වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට අපේ හිත නිවිලා යනවා, තැම්පත් වෙලා යනවා. ඉතින් එහෙවිගේ ජීවමාන බුදුරජාන් වහන්සේ ළඟ කොහොම ගිනි නිවෙන්නේ නැද්ද? ඉතින් ඔහු බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉද්දී ශාස්ත්‍රුන් වහන්සේ
ඒ අභිනීල වූ මහා කාරුණික නෙතු සංගල විවර කළා. ඒ විවර කරනකොට මේ බමුණාට ඇති වුණා සතුටක්. ඒ සන්තෝෂයට කිව්වා ස්වාමීනි මට තියෙන ප්‍රශ්න මගේ හරක් නැති වෙලා දැන් දවස් 7ක් වෙනවා. 7 දවසක් තිස්සේ හරක් හොයනවා. ස්වාමීනි මට හරි ප්‍රශ්න. ස්වාමීනි මට ඉන්නවා දූලා 9 දෙනෙක්. ඒ දූලා 9 දෙනාම දීග දුන්නා. ඒ දීග දුන්නාට පස්සේ ඒකුන් දරුවෝත් හදාගෙන දැන් මේ මිනිස්සු අත්හැරලා දාලා ගිහිල්ලා දැන් ඒකුන් කන වැන්දුම් වෙලා මගේ ගෙදරමයි ඉන්නේ. ඒ කන වැන්දුම් ඌ කෙල්ලන්ගේ කලදසාව ගැන හිතද්දී මගේ හිතට හරි වෙහෙසයි. ස්වාමීනි මට ප්‍රශ්න. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ බිරිඳගේ බරබරේ ඇය මට උදේට අවදි කරවන්නේ පයින් ගහලා. බිරිඳගේ ප්‍රශ්න එක පැත්තකින් ස්වාමීනි මට හරි කරදරයි. ඊළඟට ස්වාමීනි මගේ අටුව හිස් වෙලා මේ කාලේ. අටුවේ වී ඇටයක් නෑ. මීයෝ දඟලන සද්ද විතරයි ඇහෙන්නේ. ස්වාමීනි මේ සද්ද ඇහෙනකොට මගේ පපුව හොස් ගාලා යනවා. මට ප්‍රශ්න. ඊළඟට ස්වාමීනි අරගත්ත ණය ප්‍රශ්නේ එහෙන් ණයකාරයෝ ගත්තු ණය දීපිය කියලා පන්නනවා. සැනසෙල්ලක් නෑ. මට ප්‍රශ්න. ස්වාමීනි ওই ප්‍රශ්න කරදර ඔක්කොම අතරේ ඔළුව ගිනි අරගෙන සැනසෙල්ලේ නිදා ගන්නම් කියලා පැදුර එලා ගන්නකොට පැදුරේත් මකුණු. ඒ මකුණු ඇඟ පුරාම කනවා. ස්වාමීනි මට කිසි සැනසෙල්ලක් නෑ. හරි කරදරේ කිව්වා. දැන් ඔහොම කරදර පිංගුතුනේ ග්‍රහ ජීවිතයක් ගත කරනකොට කොච්චරවත් නැන්ද? කොච්චරවත් ප්‍රශ්න සමහරවිට ඔය බමුණා කිව්වාට වඩා ප්‍රශ්න ඇති ඇතැම් පිංගුතුලාට. මේ ලෝකයේ ඇතැම් අයට ඔයිට වඩා ගොඩාක් ප්‍රශ්න ඇති. අමනුස්ස ප්‍රශ්න, නානාවිධ ප්‍රශ්න මේ ජීවිතේට එනවා. ඔය ප්‍රශ්න අතරේ හිර වෙලා තෙරපිලා තමයි අපේ ජීවිතය යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ බමුණාට ඒ බමුණාගේ තිබුණා මහ පිනක්. ඒ මහා පින කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් වෙන්න පින් තියෙන කෙනෙක් තමයි මේ. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාණයෙන් ඒක දැක්ක භාග්‍යතුන් වහන්සේ වදාලා බමුණ ඔබට ඉන්නවනේ මේ හරක් ඔබට හිටපු හරක් නෙමේ නැති වෙලා තියෙන්නේ. බමුණ මට ඔය හරක් ප්‍රශ්නේ නෑ. මා සන්තකේ කිසිම මා සතු හරක් කියලා එකක් නෑ. ඒ ප්‍රශ්නේ මට නැති නිසා ඔබට ඔය තියෙන කරදරේ මගේ හරක් නැති වුණා කියන කරදරේ මට නෑ. බමුණ ඔබට තියෙනවා දූලා 9 දිනකගේ ප්‍රශ්නයක් මට දියණීවරු නැති නිසා ඔය ප්‍රශ්නේ නෑ. ඔබට තියෙනවා බිරිඳකගේ ප්‍රශ්නයක් මට බිරිඳක් නැති නිසා ඔය ප්‍රශ්නේ නෑ. බමුණ ඔබට තියෙනවා ණය ප්‍රශ්නයක් මං ජීවත් වීම උදෙසා මාසන්තකව ධනයක් එකතු නොකරන නිසා මට ওই ප්‍රශ්නෙත් නෑ. ඔබට හිස් අටුවේ මීයෝ දඟලනවා එහෙනකොට උහුලා ගන්න බැරුව යනවා. බමුණ මට රැස් කරපු ධාන්‍ය නැති නිසා අටුකොටු මට නැති නිසා මට ওই ප්‍රශ්නේ නෑ. ඔහොම පැවිද්දෙකුට තියෙන ශ්‍රමණ ජීවිතයේ තියෙන සැපය ගැන භාග්‍යතුන් වහන්සේ කිව්වා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ශ්‍රවණය කරමින් ඉන්නකොට සංවේගයටපත් වුණා. කල්පනා කළා මෙතනමයි සැපය. මෙතනමයි සැපය. ඒ ඉන්ද්‍රිය ධර්ම මෝරලා තියෙන ජීවිතවල ස්වභාවය පිංගුතුනේ අපිට හිතා ගන්න බැරි එකයි. මොකද ඒ වෙලාවෙම මේ බමුණ කියනවා ස්වාමීනි මට ආයි ගෙදර යන්න ඕනේ. මට හරකුන්ගෙන් වැඩකුත් නැහැ. මට මේ කනවැන්දුම් වෙච්ච දූලකින් වැඩකුත් නැහැ. මට බිරින්දෑවරුන්ගෙන් වැඩකුත් නැහැ. ණයකාරයන්ගෙන් වැඩකුත් නැහැ. මට මේ
අනිකුත් අටකොටු ආදී කිසිවකින් ස්වාමීනි වැඩක් නෑ. මට තථාගතයන් වහන්සේගේ සමීපේ පැවිද්ද ලැබේවා. තථාගතයන් වහන්සේගේ සමීපේ උපසම්පදාව ලැබේවා කියලා පැවිදි උපසම්පදාව ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ මොහොතේම ඒහි භික්ඛු පැවිදි උපසම්පදාවෙන් පැවිද්දත් උපසම්පදාවත් ලබා දුන්නා. ඒ උත්තමයා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පසේ නදී කෝසල රජුට මේ කාරණේ දැනුවත් කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ ඒ රහතන් වහන්සේගේ මේ පවුලේ පිරිසටත් මහා යහපත සැලසුණා කියනවා. ඒ කියන්නේ අර ණය ප්‍රශ්න ඔක්කොම විසඳලා ගියා. දූලගේ ප්‍රශ්න විසඳුණා. ඉතින් එහෙම ශාස්ත්‍රුන් වහන්සේ මහා කරුණාවෙන් උදව් උපකාර කළා. පැවිද්දක තියෙනවා මේ කාමයන් අත්හැරලා දාලා ලබන උතුම් පැවිදි ජීවිතයක තියෙනවා සැපයක්. ඒ සැප සොම්නස පැවිද්ද අහිමි වෙච්ච ගමන් නැතුව යනවා. ඉතින් ඒ ගැනයි මේ හේනේ ඉඳලා ආපු මිනිස්සයා සිහිපත් කළේ. සිහිපත් කරපු කාරණේ මේ භික්ෂුන් වහන්සේලා හරියටම ගත්තනේ. අරගෙන කල්පනා කළා ආයස්මතුනි මොහොතක්වත් ප්‍රමාද වෙන්න හොඳ නැහැ. අපගේ මේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ මේ ලංකා භූමියට අවසාන වතාවට වැඩම කරපු කැලණිපුරේ අපි ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු පහසින් පාරිශුද්ධ වූ භූමිය අපි ඉන්නේ. ආයස්මතුනි මේ භූමියේ ඉඳලා බුදුරජුන්ගේ පහස ලැබුණු මේ භූමියේ ඉඳලා අපි වීරිය කරමු. එහෙම හිතුවා. ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව කරන්න හොඳම තැන මෙතන. එහෙම හිතුවා. වාඩි වුණා. වීරිය කළා. රහතන් වහන්සේලා බවට පත් වුණා. අර 30 දෙනා වහන්සේම රහතන් වහන්සේලා බවට පත් වුණා. මෙසේ අතරමඟ වැඩ උපාසකයන්ගේ අවවාදාසා. අතරමඟ වඩමින් ඉද්දී එක මිනිස්සෙකුගේ වචනයක් අහලා සසර කලකිරී විදර්ශනා වඩා එක්කෙනෙහි රහත් වූ මේ භික්ෂූන් 30 දෙනා ආදී කොට ඇති සුපිලිපන් මහසඟරුවන් සරණ යමි සංඝ සරණ යා යුතුය. ඉතින් ඔය සිදුවීමත් සිහි කරගන්න කියනවා. යම් අයුරකින් ප්‍රමාදීව වාසය කළත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ සංසාරයේ ස්වභාවය දැක්ක ගමන් ඒ සම්බන්ධයෙන් සිහි උපන්න ගමන් ධර්මයටම ඇලෙන පිරිස. දැන් සාමාන්‍ය ප්‍රජාව ගත්තාම ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් පින්වතුනේ ඒ ප්‍රශ්න ඉස්සරහා ධර්මයට ඇලෙන්නේ නැහැ. එක ඒවා පස්සේනේ යන්නේ. මොකද ධර්මයේ තමන්ගේ ජීවිතය ආලෝකය කරගෙන නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ ජීවිතේ හිරු මණ්ඩල කරගෙන නැහැ. ශ්‍රාවක සංගරුවන තමන්ගේ ජීවිතේ තමන් අනුගමනය කරන ඉදිරියේ ඉන්න පිරිස කරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල තෙරුවන් සරණට පත් වුණා කියලා කියන්නේ කෙනෙක්. එයා ශාස්ත්‍රුන් වහන්සේව ඉර මඩල කරගන්නවා. තමන්ගේ ජීවිතයට ආලෝකයේ සැනසුම අරගෙන එන ඒ ශාස්ත්‍රුන් වහන්සේව හිරු මඩල කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතේ දකින්න මහන්සි ගන්නවා. ධර්මයේ ජීවිතේ ආලෝකයේ බවට පත් කරගන්නවා. ධර්මයේ තමයි ආලෝකය වෙන්නේ, ධර්මයේ තමයි මාවත වෙන්නේ. ධර්මයේ තමයි මඟ පෙන්වන්නා බවට පත් වෙන්නේ. ශ්‍රාවක මහා සංඝරත්නය තමන් අනුගමනය කළ යුතු පිරිස බවට පත් කරගන්නවා. ඒ උත්තමයෝ සිල් රැක්කේ කොහොමද? ඒ උත්තමයෝ වීරිය වැඩුවේ කොහොමද? ඒ උත්තමයෝ ගුණධර්ම දියුණු කළේ කොහොමද? ගුණයක් වෙනුවෙන් ඒ උත්තමයෝ කැපුණේ කොහොමද? වැරද්දක් අඩුපාඩුවක් තිබුණත් ඒ අඩුපාඩුව දැනගත්ත සැනින් ඒ උත්තමයෝ කොහොමද නිවැරදි වුණේ? මේවා තමයි ආදර්ශයට අරගන්නේ. ආන් එහෙම කෙනාට තමයි ශාසනීය පිළිසරණක් තියෙන්නේ. ඇත්තටම ඒ බඳු වීරියවන්තයෝ තමයි උත්තරීතර සංගරුවන අතරට එකතු වෙන්නේ. දැන් මේ 30 දෙනා වහන්සේ ගැන ගත්තාම යම් නොමගක වැටිලා හිටපු පිරිසක්නේ තරුණ කාලේ හින්දා
ඔහේ විහිළුවෙන් තහළුවෙන් කාලේ ගත කළා. නමුත් අර අතරමඟදී මුණ ගැහිච්චි මිනිසයාගෙන් අහගන්ට ලැබුණා සාංසාරික ගමනක තියෙන භයානකකම මේ සිවුරක් දැරූ පමණින් විසඳෙන්නේ නැත කියලා. සිවුර දරාගත්ත පමණින් සංසාර ගමනේ තියෙන බිහිසුණු ඉරණමින් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ කියලා දැනගත්තා. ඒ දැනගත්තාට පස්සේ සංවේගය ඇති කරගත්තා. සංවේගය ඇති කරගෙන වීරිය වඩලා ඒ මොහොතේ අරහත්ත්වයට පත් වුණා. එනිසා සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන හැම වාරයකම ওই ප්‍රවෘත්ති ටික සිහි කරගන්න. දැන් අද ඉගෙන ගත්ත සිදුවීම් තමයි සිතුල්පව්වේ වැඩ වාසය කරපු පදහානීය තෙරුන්ගේ සිද්ධිය. උන්වහන්සේ තමන් වහන්සේගේ මහා ගිලන් භාවය ඉදිරියේත් ධර්මයේම පිළිසරණ කරගත්තානේ. එනිසා අපේ ජීවිතෙත් පිංගුතුනි කංකටොළු එනකොට කරදර පීඩා එනකොට ධර්මයේම පිළිසරණ කරගන්නට ධර්මයේම රැකවරණය කරගන්නට ඒක ආදර්ශයක් කරගන්න ඕන. ඉවසන්ට අමාරු මේ කුස පැලෙන තරම් බියකරු එබඳු වේදනාවෝ පවා ශ්‍රාවක සංගරුවන ඉවසා වදාලා ධර්මයේම සීකලා. එහෙමනම් මමත් මේ ප්‍රශ්නේ ඉස්සරහා ධර්මයේම සීකරන්න ඕන කියන තැනට අපිට හිත ගන්න පහසුවක් ඒ පදහානී තෙරුන්ගේ පුවත නිතර සිහි කිරීම. ඊළඟට සිතුල්පව්වේ වැඩ වාසය කරපු සහ 30 මහා විහෙරේ වැඩ වාසය කරපු ඒ 24000ක් මහා සංඝරත්නයේ පුවත සිහි කරගන්න. ඊළඟට මේ කැලණිපුරේ සිද්ධ වෙච්ච සිදුවීම 30 දෙනා වහන්සේ එකම තැන අරහත්වයකට පත්වෙච්චි ඒ සිදුවීමත් අපි සිහියේ නගා ගන්න ඕන. ඉතින් මේ කරුණු කාරණා සිහි කරනකොට අපිට සංගරුවන ගැන බලවත්ව සිත පැහැදී යනවා. ඒ චිත්ත ප්‍රසාදයෙන් යුක්තවයි සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝ සරණ යා යුත්තේ. ඒ නිසා හොඳට මේ කරුණු කාරණා සිහියේ නගාගෙන අපටත් මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු අපගේ උතුම් ශාස්ත්‍රූන් වහන්සේ හිරු මණ්ඩල කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ අති මිහිරි වූ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය අපේ ජීවිතයේ ආලෝකයේ බවට පත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක සංගරුවන ගුණයෙන් බැබලී ගියපු ඒ සංගරුවන අපේ ජීවිතවල අනුගමනය කළ යුතු පිරිස බවට පත් කරගෙන අපිටත් මේ බුද්ධ ශාසනය තුල තෙරුවන් සරණේ පිහිට ආරක්ෂාව රැකවරණය ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීසුරින් දිව්‍ය ආශ්චර්යින් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණය ආශිර්වාදය අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පිළිවෙත් පුරන තුම් මහා සංගරුවනට ලංකා වාසී ලෝක වාසී මහා සංඝරත්නයේ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන් වෙලා පින්වතුන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගන්නට ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමේ පින්කම
සිද්ධ කරන ඒ පින්වත් තීක්ෂණී නිශාරදා විජේසිංහ දියණිය බලාපොරොත්තු වෙන ආකාරයෙන් පියනිවස යොවුන්ගම හල් කඳවිල යන ලිපිනේ පදිංචි අගෝස්තු මාසයේ 22 වන දිනට 69 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් SD සිරිල් සේන පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා පියාණන්ට නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් තමන්ගේ නමින් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද ධර්ම දානය සිද්ධ කරන පියනිවස යොවුන්ගම හල්කඳවිල යන ලිපිනේ පදිංචි පින්වත් තීක්ෂණී නිශාදරා විජේසිංහ දියණියටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. ඒ පින්වතුන්ලා ධර්ම දානය සිදු කොට බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම ධර්ම දානමේ පිනේ අනුහසින් කොරෝනා වසංගතයේ හේතුවෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාට නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා. ධර්ම දානය සිදු කළා වූ සුපින්නතුල්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ඒ වගේම සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. රැකී රක්ෂා ආදියත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාටම වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.